අරුණ. Sri Lanka's breakfast show. අයිබෝවන් සුබෝදෑසනක් අද 2020 දෙසැම්බර් මාසේ 17 වෙනිදා බ්‍රහස්පතින්දා දවසක් සුපුරුදු විදියට දෙරණ අරුණෙන් රටට ආදරය කරන පරම්පරාව සමගින් මේ මොහොතේ වැඩිම පිරිසක් නරඹන්නා වූ රූපවාහිනී වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නට අප සූදානම්. අපි මුලින්ම අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වුණේ වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දීමට පහසුකම් ඇති රෝහල් කොවිඩ් මධ්‍යස්ථාන වෙයි කියලායි ඒ සිරස්තලයේ දක්වා තිබෙන්නේ. ඉතින් මේ වන විට කොවිඩ් ආසාදිතයන් දිනකට 500ත් 600ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් ඔවුන් සඳහා කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන සැකසීමේ ක්‍රමවේදයක් ලෙස වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබා දිය හැකි රෝහල් ශනිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස කඩිනමින් පවිත්‍රවර්තනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කොවිඩ් මර්ධන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව ඊයේ දිනේදී තීරණයකට එළඹි බව තමයි දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ලෙස දක්වා තිබෙන ඉතින් මේ පිළිබඳව අද මව්බිම ඇතුළු සියලුම පුවත්පත් ප්‍රධාන සිරස්තල වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පහසුකම් ඇති රෝහල් කොවිඩ් මධ්‍යස්ථාන බවට පත්වීමේ ප්‍රවෘත්තිය පිළිබඳව වැඩිදුරටත් දැනුවත් වීම සඳහා අප මේ මොහොතේදී සජීවීව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශාවින්ද්‍ර සිල්වා මහතාව. ආයුබෝවන් යුද හමුදාපතිතුමනි. අයිබෝන් සුබෝදෑසනක් යුද හමුදාපතිතුමනි. මං හිතන්නේ යුද හමුදාපතිතුමන්ට මාව ඇහෙනවා වෙන්නට ඇති. අපි සජීවීව එතුමාව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරමින් සිටින්නේ. හොඳයි ඒ ප්‍රවෘත්තියම අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. එතුමන් සම්බන්ධ වන තුරු අප ඒ ප්‍රවෘත්තිය ගමු. මව්බිම අද කියනවා පහසුකම් ඇති රෝහල් කොරෝනා මධ්‍යස්ථාන බවට පත් කරයි කියලා ශනිකව සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරා ගන්න තීන්දුවක්. මේ වන විට රට පුරා විවිධ ප්‍රදේශවලින් දිනකට කොරෝනා ආසාදිතයන් 500ක් 600ක් පමණ හමුවීම නිසා රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි පළාත් සභා යටතේ ඇති රෝහල් ශනිකව සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතට පවරා ගැනීමට ඊයේ තීරණය කරනුයි කියලා තමයි අද මව්බිම් පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින්නේ. මං හිතන්නේ අපට යුද හමුදාපතිතුමන් මේ මොහොතේදී සජීවීව සම්බන්ධ කරගන්නට හැකියාවක් ලැබේවි. ආයුබෝවන් සුබෝදෑසනක් යුද හමුදාපතිතුමා. හොඳයි අපි සෙසු සිරස්තල වලට ඒ සමගින්ම අවධානය යොමු කරමින් අපේ මේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් යමු. ලායරෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයා මරදානේ නල්ලයි. මීගමු නගර සභාවේ සේවකයන් 10කට කොරෝනා. මීගමුවේ ආසාදිතයන් ගණන 290ට නැගී. ගම්පල වෛද්‍යවරියගේ පියාටත් කොරෝනා. ආසාදිතයන් 3ක් හමු වුණත් කුකුළු මස් වෙළඳසල් තාමත් ඇරලා කොරෝනා හැදුණු පොලිස් නිලධාරියා නිසා හංවැල්ල පොලිසියේ 10ක් නිරෝධායනයට මේ ආදී වූ සිරස්තල රාශියක් ඒකරාශී කරමින් සම්පින්ඩනයක් විදිහට අද දිවයින ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ මේ තොරතුරු වාර්තා කර සිටිනවා. ලායරෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයා මරදානෙන් අල්ලයි කියන සිරස්තලය තමයි අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කරමින් සිටින්නේ දිවයින පුවත්පතේ ප්‍රධාන පිටුවේ. ඒකම අද සියලුම පුවත්පත් මේ තොරතුරු වාර්තා කරමින් සිටිනවා මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව. ඒ වගේම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කෙරමින් පවතිනා වූ කටයුතු පිළිබඳව අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ රජයේ නීතිඥයාට කොරෝනා වවුනියාවේ උසාවි වැඩ අඩාලයි. නිල නිවසේ ඉන්න කිව්වත් පිටව ගිහින් අධිකරණයේ 50කට PCR යනුවෙන් එහි දක්වා තිබෙනවා. ඉතින් නිරෝධායනයට යොමු කර සිටියේදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන වවුනියාව අධිකරණයේ රජයේ නීතිඥවරයා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඉට්ට පෙරියම් කුලම් නිල නිවසෙන් ඊයේ පිටව ගොස් ඇතැයි සෞඛ්‍යාංශ පවසනවායි කියලා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලය අපට පෙන්වන්න එහි වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව රජයේ නීතිඥයාට කොරෝනා වවුනියා උසාවියේ වැඩ අඩාලයි කියලා ලොකු අකුරෙන් ඒ තොරතුර අද වාර්තා කරනවා. ඒ අනුව මෙම රජයේ නීතිඥවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගත කර ඇති අතර ඒ හේතුවෙන් රජයේ නීතිඥවරයාගේ PCR පරීක්ෂණයක් ඉකුත් 14 වෙනිදා රාත්‍රියේ සිදු කර ඇති බව සෞඛ්‍යාංශ සඳහන් කරන බව එහි දක්වා තිබෙනවා. එම PCR පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී ඇත්තේ පෙරේදා වන අතර ප්‍රතිඵල අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනාගෙන ඇති බවත් ඒ බව දැනුම් දීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කණ්ඩායමක් ඔහු සොයා ගිය අවස්ථාවේදී පරීක්ෂකවරුන් කණ්ඩායම මේ පිළිබඳව
මේ රජයේ නීතිඥවරයාට නිල වශයෙන් දැනුම් දුන්නත් ඔහු ඒ පිළිබඳව නොතකා මේ ස්ථානයෙන් පිටත්ව ගිය බවයි කියන්නේ. අපිට ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය පෙන්වන්න එයයි අප මේ අනුව ඔබ වෙත ඉදිරිපත් කරමින් සිටි ප්‍රවෘත්තිය බවට පත්වන්නේ. ඉතින් කෙසේ වෙතත් මේ විදිහට විවිධ අංශවලින් මේ නිරෝධායන නීති රීතිවලට අවනත නොවීම පිළිබඳව එහෙම නැත්නම් එකඟ නොවීම පිළිබඳව වාර්තා වෙනවා. ඉතින් ඒ ඔස්සේ යලිත් විවිධ පොකුරු නිර්මාණය වීමේ හැකියාවක් තිබෙන බව තමයි කියන්නට තිබෙන්නේ. ඒකම අද පුවත්පත කියනවා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යලි විවෘත වෙයි කියලා ඡායාරූපයක් සහිතව ගෙනෙන වාර්තාව. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් తాවකාලික වසදමු පෑලියගොඩ මාළු වෙළඳ සංකීර්ණයේ ඊයේ යලි විවෘත වුණා. තොග වෙළඳාම සඳහා පමණක් වෙළඳ සංකීර්ණයේ විවෘත කළ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව වෙළඳාම් කටයුතු සිදු කරගෙන යාමටත් ඉඩ ලබා දී ඇති බව අද වාර්තා කරනවා. ඒ පුවත්පත අපි ප්‍රවෘත්ති අපට පෙන්වන්න පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යලි විවෘත වේ. ඒ අනුව අද පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ තමයි ඒ වාර්තා වන්නේ. අපි විරාමයකින් පසුව තවත් තොරතුරු සමගින් හමු වෙමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show. මේ මොහොතේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලෙතනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන්ව සජීවීව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගන්නවා. අපිට කලින් පොඩි තාක්ෂණික බාධාවක් මතුවුණා. ආයුබෝවන් සුබ උදෑසනක් යුද හමුදාපතිතුමනි. ආයුබෝවන් සුබ උදෑසනක් සංක. දැන් අද පුවත්පත් ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තා කරනවා මේ පහසුකම් ඇති රෝහල් කොරෝනා මධ්‍යස්ථාන කරන්නට තීන්දුවක් අරගෙන තිබෙනවයි කියලා. මේ මොකක්ද මේ තීන්දුව? මොකක්ද මේ කරන්න යන්නේ යුද හමුදාපතිතුමනි? දැන් මෙහෙමයි සංක. දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ තිබ්බ රෝහල් පද්ධති වලට අමතරව අපි විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොදවාගත්ත ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් බවට අපි පත් කරන ලැබුවා පසුගිය කාල සීමාවේදී. දැන් අද දිනේට බැලුවත් 8000ක් පමණ ඉන්න 8000කටත් අධික ඉන්න ආසාදිතයන් වෙච්ච රෝගීන් වලින් 65ක පමණ ප්‍රමාණයක් රෝහල් වල නෙමෙයි ඇත්තටම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන යන මීට ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථාන වශයෙන් පවත්වාගෙන ගිය ස්ථාන තමයි කරගෙන ගියේ. ඔබ දන්නා සමහර දැන් ලංකාවේ පුරුදු වෙලා තියෙනවා පෞද්ගලික රෝහල් වල ප්‍රතිකාර ලබන්න යම් කිසි පන්තියක්. ඉතින් ඒ කට්ටිය කැමති නෑ මොකද සාමාන්‍ය රජයේ රෝහලක පහසුකම හෝ තිබෙන වැසිකිලි පහසුකම් විශේෂයෙන්ම පොදු ආකාරයෙන් තිබෙන හින්දා එවැනි අපහසුතාවයන් හින්දා විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා තනි කාමරයක ගිහිල්ලා තමුන් රෝගී තත්ත්වයක වුණත් ජීවත් වෙන්න තමුන් සුවයෙන් ලබනකම්. ඉතින් මේ පිළිබඳව යම් යම් කතිකා ඇති වුණා. ඒ අනුව මමත් ගරු අමාත්‍යතුමිය පවිත්‍රා දේවී වන්‍යාරච්චි මහත්මියත් ගිය සතියේ අපි පෞද්ගලික රෝහල් වල සමග සාකච්ඡාවක් පැවැත්වුවා. විශේෂම අතිගරු ජනාධිපතිතුමා පසුගිය කාල වකවානුව මේ සම්බන්ධව අපිට දැනුම් දුන්නා. ඇයි අපිට හෝටලයක් අරන් රෝහලක් බවට පත් කරලා මෙවැනි අයවලුන්ට මේ තත්ත්වය මේ පහසුකම ලබා නොදෙන්නේ කියලා. ඉතින් ඒකින්ද මේ අනුව තමයි එවැනි හරි මුදල් ගෙවලා පෞද්ගලික රෝහලක ඇතුළත් වෙලා COVID-19 වුණත් ආසාදිත වුණොත් ඒ ආකාරයෙන් ප්‍රතිකාර ලබා ගන්න හැකියාවක් තිබෙනවා නම් ඇයි ඒක කරන්නේ නැත්තේ කියන එක. ඉතින් ජනාධිපතිතුමා මේ පිළිබඳව උපදෙස් දුන්නේ හින්දා අපි මෙවැනි සාකච්ඡාවක් පැවැත්වුවා. ඉතින් කොළඹ දින ප්‍රධාන රෝහල වලට අපි කතා කරා ප්‍රථමයෙන්ම කොළඹින් ආරම්භ කරන්න. ඉතින් ඕන්ට දැන් දින 10ක් පමණ වෙනවා අපි උපදෙස් ලබා දුන්නා. ඒකට අවශ්‍ය නම් මේ ආකාරයේ දැනුම් දෙන්න කියලා මේ වෙන විට රෝහල් දෙකක් විශේෂයෙන්ම නවලෝක රෝහල සහ ලංකා හොස්පිටල්ස් කියන මේ රෝහල් දෙකෙන් පමණක් හෝටල් දෙකක අවස්ථාවන් ලබා දෙන්න කියලා අපිට දැනුම් දෙනවා කොවිඩ් කාර්ය සාධක බලකාය වෙනුවෙන්. ඉතින් බොහෝ දුරට හෙට දිනේදී අපි මේ ගැන සාකච්ඡා කරලා ඒ ක්‍රමවේදයකට අනුව රෝහලක් බවට හෝටලයක් පත් කරලා මේ ආකාරයෙන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානයක් වශයෙන් ලබා දීමට විශේෂම ඒසිම්ප්ටොමැටික් කියන ඒ ආසාදිතයන් කියන කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ආසාදනය වෙන අයුරු සඳහාම මේ ආකාරයෙන් රෝහලක් බවට පත් කරලා මේ පහසුකමත් අපගේ ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
දැන් ඒකම හමුදාපතිතුමනේ මේ හුදකලා කරන ප්‍රදේශ සහ මේ සංචරණ සීමා පනවන්නා වූ ප්‍රදේශවල යම් යම් ප්‍රකාශවීම් සිදු වෙනවා මේ ප්‍රදේශ හුදකලා බවින් ඉවත් වුණා ඊට පස්සේ මේ ප්‍රදේශ නව හුදකලා කිරීම වලට නතු වුණා කියලා. කොළඹින් එහෙම නැත්නම් බස්නාහිර පළාතින් පරිබාහිර ප්‍රදේශ කිහිපයක් යම්කිසි ආකාරයෙන් එහෙම හුදකලා කිරීමේ සූදානමක් පවතිනවායි කියලා නිල නොලත් ආරංචියක් තිබෙනවා. නිල වශයෙන් ඔබතුමාට කියන්න පුළුවන් ඒක හරිද කියලා? ඔය ඔබ හැම නිල නොලත් ඔබගේ බුද්ධියංශ වගේ තිබෙනින්ද දැනගන්න ඇති. අද උදෑසන අපි මෙහි මොහොතේ පටන් විශේෂව දන්නවා නැගෙනහිර ප්‍රදේශයේ දැනට කොවිඩ් ආසාදිතයන් අපි දකින්නේ විශේෂයෙන්ම මේ අක්කරේපත්තු කියන ප්‍රදේශවල. ඒකින්ද මේ අවස්ථාවේ පටන් අක්කරේපත්තු පොලිස් බල ප්‍රදේශයේ අක්කරේපත්තු 5 කියන ප්‍රදේශය, අක්කරේපත්තු 14 කියන ප්‍රදේශය, ඒ වගේම නගර බල ප්‍රදේශ 3 කියන කොටස හුදකලා කිරීමට අපි කටයුතු කරනවා මේ මොහොතේ පටන්. ඒත් එක්කම අඩ්ඩාලයි චේනෙයි පොලිස් බල ප්‍රදේශයේ පළමුනේ 1, කොළුවිල 2, අඩ්ඩාලයි චේනේ 8 කියන ප්‍රදේශ මේ ආකාරයෙන්ම හුදකලා කිරීමට කටයුතු කරන ලබනවා. ඊට අමතරව අලයාඩි වෙම්බු පොලිස් බල ප්‍රදේශයේ අලයාඩි වෙම්බු 8 පබ්ලික් 1, අලයාඩි වෙම්බු 8 පබ්ලික් 3 සහ අලයාඩි වෙම්බු 9 කියන ප්‍රදේශ මම හිතන්නේ මේ ප්‍රදේශවල ඉන්න ජනතාව අපිට වඩා හොඳින් දන්නේ නැති මොකද්ද මේ ඇත්තටම නමින් කිව්වම් ප්‍රදේශ කියලා. මේ කියපු ප්‍රදේශ 6 මේ මොහොතේ පටන් හුදකලා කිරීමට ලක් කරනවා. අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී හුදකලාට ලක් කිරීම පමණක් නොවේ, අපි මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබගේ මෙම ප්‍රදේශයේ හුදකලාට ලක් කරන්නේ හුදෙක්ම එම ප්‍රදේශයෙන් බැහැර අනිකුත් ප්‍රදේශවල ජීවත් වෙන ජනතාවට COVID-19 පැතිර යාම වළක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් වශයෙන්. දැන් මේ දේ ඇති කරාම අපි දැක්ක පසුගිය දිනේදී විශේෂයෙන්ම පෙරේදා අපි පානදුර ප්‍රදේශයේ එක් ප්‍රදේශයක් හුදකලා කරපු ගමන් ඒ අවස්ථාවේදී සමහර අය පළාත් වලින් පිටත් වෙලා වෙනත් පළාත් වලට යන්න උත්සාහ කරනවා. මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේක මේ ආරක්ෂක හමුදාවන් යොදලා ශ්‍රී ලංකා පොලිසිය යොදවලා මේ වට කරගෙන මේ ආකාරයෙන් තත්ත්වයක් ඇති කරන්න කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ වගකිය යුතු ජනතාව තමුන්ගේ යුතුයකමක් වෙනවා. ඔබගේ ප්‍රදේශයේ යම් කිසි ආකාරයකට හුදකලා කරලා තිබෙනවා නම් ඒ හුදකලා කරන්නේ හුදෙක්ම අනෙකුත් ජනතාව මේ COVID-19 පැතිරීම ඔවුන් වෙත ප්‍රතික්‍රියාවෙන් බලක්ක ගන්න. මේක මම හිතන්නේ විශේෂයෙන්ම මේ අවස්ථාවේ කියන්න ඕනේ. හැබැයි මේ අවස්ථාවේදී අපි විශේෂයෙන්ම අපි දැනුම් දුන්නා ඊයේ රාත්‍රියේම ඒ පොලිස් ප්‍රදේශ බලධාරීන්ට යුද හමුදාවටත් මම දැනුම් දීලා තිබෙනවා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේක හරියට මේ ආකාරයෙන් වසා ගන්න කියලා. නැත්නම් මේ ප්‍රදේශවලින් ගියොත් නැගෙනහිර ප්‍රදේශයේ ඔය කියන මඩකලපු ප්‍රදේශවලට යම්කිසි ආකාරයේ අවදානමක් ඇතිවීමට හැකියාවක් තිබෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අතිශය කාර්ය බහුල මොහොතක වුවත් අපේ ඉල්ලීම මත මේ දැනුවත් කිරීම විශේෂයෙන්ම අද හුදකලා කරන්නා වූ මේ නැගෙනහිර පළාතේ නව ප්‍රදේශ පිළිබඳව මේ දැනුම් දීම කිරීම පිළිබඳව යුද හමුදාපතිතුමන්ට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානීතුමන්ට බොහොම ස්තුතියි හමුදාපතිතුමනි. අපි එතනින් යන්නට සූදානම්. අද පුවත්පත් වාර්තා කරනවා අපි මුලින්ම ඉදිරිපත් කරන්නට කියලා කල්පනා කරගෙන හිටියා. MCC ගිවිසුම මිලේනියන් චැලෙන්ජ් කෝපරේෂන් කියන ගිවිසුම ඉතින් විශේෂයෙන්ම ජනාධිපතිවරණ සහ මහමැතිවරණ වේදිකාවලදී පට්ට ගහපු මාතෘකාවක්. ඉතින් MCC එක අත්සන් කරන්නේ නැහැ. ඔහොම ආදී වූ විවිධ කටකතා පැතිරෙමින් තිබුණා. අදෘශ්‍යමාන ආරංචි පැතිරෙමින් තිබුණා. ඒ වගේම මේ රජයේ MCC එක අත්සන් කරන්නට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන්නට ලකල හැස්ති වෙනවා කියලා විපක්ෂයේ ඇතැම් පිරිස් විසින් චෝදනා එල්ල වුණා. දැන් අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ MCC ප්‍රධානය අත්හිටුවීමට ඇමරිකාව තීරණය කරයි කියලා. ඒ අනුව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම යටතේ වසර 5ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 480ක මුදල ප්‍රදානය නොකර සිටීමට එම ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා. එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය වොෂින්ටනයේදී රැස් වූ අවස්ථාවේ එම තීරණය ගෙන ඇතැයි රජයේ ඉහළ ආරංචි මාර්ග සඳහන් කරනවා. අදාළ රැස්වීම පෙරේදා කියන 15 වනදා පැවැත්වීම සම්බන්ධයෙන් තමයි මේ තොරතුරු වාර්තා වන්නේ. ඉතින් න්‍යාය පත්‍රයට මෙම ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවත් ඇතුළත්ව තිබුණා.
එහිදී ශ්‍රී ලංකාවට මෙම ප්‍රධානය නොකර සිටීම සඳහා තීරණය කර ඇතැයි දැනගන්නට ලැබෙන බවයි කියවෙන්නේ. වසර කිහිපයක් තිස්සේ මේ සම්බන්ධයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා රජය විසින් ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද කියවෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් නිවේදනයක් හෝ දැනුම් දීමක් අදාළ පාර්ශවයන්ගෙන් නිකුත් කර නොමැති බවත් අද පුවත්පත වැඩිදුරටත් කියා සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මේ ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කිරීමක් පිළිබඳව ඒ වගේම ලංකාවේ දේශීය නීතියට නතු නොවන්නා වූ ඇමරිකානු නිලධාරීන් විශේෂයෙන්ම හමුදා නිලධාරීන්ගේ ආගමනයක් පිළිබඳව ඔවුන්ගේ ප්‍රවේශවීමක් පිළිබඳව බොහෝ දෙනා සාකච්ඡා කළා. ඔන්න MCC එකෙන්ම මිලේනියන් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ආයතනය විසින්ම ඒ ප්‍රධානය ලබා නොදෙන බවට තොරතුරු වාර්තා කරනවා. අද පුවත්පත පමණයි අප සිංහල පුවත්පත් වලින් මේ තොරතුරු දකින්නේ. නමුත් අද අපි දැක්කා Daily FT පුවත්පත මේ පිළිබඳව ප්‍රධාන සිරස්තලය වාර්තා කරනවා. Daily FT ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ මේ MCC ප්‍රධානය MCC withdraws $480 million compact offers offer ඒ අනුව වාර්තාව Daily FT පුවත්පත කියන්නේ මෙලෙස මේ තත්ත්වය ආපසු හැරවීමක් කරන්නට එහෙම නැත්නම් මේ ඩොලර් මිලියන 480ක ප්‍රධානයක් හිටවන්නට ඔවුන් තීරණයක් ගත්තයි කියලා තමයි. ඒකම දැන් අපි සල්ලි පිළිබඳව කතා කරද්දී මේ විදේශීය ණය ආධාරයක් එහෙම නැත්නම් ආධාරයක්ද ණයක්ද කියන්නට හරියටම දන්නේ නැහැ. ඒකත් විවාදාපන්නයි. ඉතින් විදේශීය ණය මුදලක් ගැන කතා කරද්දී අපිට අපේ ගෙදර ඒ වගේම අපේ කුස්සිය දැන් අලුත් අවුරුද්දක් එනවා නත්තලක් එනවා. ඒ සම්බන්ධයෙන් කොහොමද මේ මුදල් කළමනාකරණය කරගන්න කියලා ප්‍රශ්නයක් මතුවනවා නම් මව්බිම් ප්‍රධාන සිරස්තලය බැලුවාම ඒට යම්කිසි විසඳුමක් ලැබේවි. උත්සව සමයේ ජනතාව දිරිගන්වන සෑම පවුලකටම ආණ්ඩුවෙන් සහන ණයක් කියලා ඊයේ දක්වා තිබෙන්නේ. වැටුප් අනුව ණය ක්‍රම 3ක් විශ්‍රාමිකයන්, ත්‍රිවීල්, බස්, පාසල් වෑන් සහ දෛනික රැකියා කරන අයටත් පුළුවන්. පොලිය 0.6යි මාස 10න් ගෙවන්න උපරිමයේ 50000යි අවමයේ 10000යි කියලායි දක්වලා තියෙන. ඉතින් ඒ අනුව ළඟින් නත්තල් හා අලුත් අවුරුදු උත්සව සමයේ සෑම පවුලකම රාජ්‍ය පෞද්ගලිකංශයේ සේවකයන්ට තමන්ගේ මාසික වැටුප හෝ ආදායම අනුව රුපියල් 10000 සිට රුපියල් 50000 දක්වා සහන පොලියට පරිපූර්ණක මූල්‍ය පහසුකම් සැලසීමට රජය තීරණය කර තිබෙනවායි කියලා වාර්තා කරනවා. කාණ්ඩ 3ක් යටතේ ලබා දෙන මෙම ණය සඳහා අය කරන මාසික පොලිය මේක වරදවා තේරුම් ගන්නට එපා. මාසික පොලිය වාර්ෂික පොලියට නම් මේ 12න් වැඩි කර ගණනය කරගත යුතුයි. ඒ අනුව මාසික පොලිය 0.625ක් කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මාසකට රුපියල් 50000කට වැඩි වැටුප් හෝ ආදායම් ලාභීන්ට රුපියල් 50000ක ණයක් ගැනීමට පුළුවන් වෙනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25000 සහ 50000 අතර පිරිසට රුපියල් 25000ක ණයක් සැපේනවා. මාසික වැටුප හෝ ආදායම රුපියල් 25000ට අඩු නම් ණය මුදල රුපියල් 10000ක්. ණය සපයනුයේ ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් කියලා මව්බිම වැඩිදුරටත් කියනවා. ඉතින් ඒකම දිනමින පුවත්පත මේ තරමක් වෙනස් ආකාරයකින් තමයි වාර්තා කරන්නේ. දිනමිනේ ප්‍රධාන සිරස්තලය COVID-19 පීඩාවට පත් වූ සැමට ඉතිහාසයේ අඩුම පොලියට උත්සව සමයේ ක්ෂණික ණයක් වාර්ෂික පොලිය 0.625යි 100ට ගණනින් කියනවා නම් මාස 10කින් ගෙවීමේ පහසුකම් ආයුධම් කළ වහාම ගිණුම් වලට මුදල් උපරිමය රුපියල් 50000යි ඒ වගේම අවමය රුපියල් 10000යි කියන්නටත් පුළුවන්. කෙසේ වෙතත් සැමටම ඔන්න ඉතාමත් අඩු පොලියක් යටතේ ණය මුදලක් ලබා ගැනීමට ලැබෙනවයි කියලා තමයි රාජ්‍ය ආරංචි මාර්ග උපුටා දක්වමින් අද පුවත්පත් මෙලෙසින් වාර්තා කර සිටින්නේ. ඒකම අද පුවත්පතේ වාර්තා කරන මේ රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් යම්කිසි උත්සව දීමනාවක් ලබා දෙන්නට සූදානම් කියලා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් උත්සව ණය යෝජනා ක්‍රමයක් කියන සිරස්තලය යටතේ ඊයේ දකින්නේ. COVID-19 වසංගත තත්ත්වය තුළ අභියෝග රැසකට මුහුණ දී සිටින රාජ්‍ය සේවකයන් සඳහා ලැබෙන උත්සව සමය වෙනුවෙන් පරිපූර්ණක උත්සව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය උපුටා දක්වමින් අද පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම ණය යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම වන චක්‍රලේඛයක්ද මේ වන විට නිකුත් කර තිබෙන බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. ඉතින් නත්තල හා නව වසර සැමරීම වෙනුවෙන් ලබා දෙන මෙම පරිපූර්ණක උත්සව ණය යෝජනා ක්‍රමය 0.622ක පොලිය අනුපාතිකයක් යටතේ මාස 10කින් ගෙවීමට ලබා දෙනවයි කියලාත් කියවෙනවා. ඒකම අද පුවත්පත් වාර්තා කරනවා යම්කිසි ආකාරයකින් මේ රාජ්‍ය සේවකයන්ගේ ණය පිළිබඳව කප්පාදුවක් කරනවා නම් ඒ පිළිබඳව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නට සූදානම් කියලා. දිවයින කියන්නේ උත්සව අයිතිකාරම් දීමනා නතර කිරීමේ තීරණය හකුලා නොගත්තොත් සටනට කියලා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය කරන්නා වූ ප්‍රකාශයක් තමයි මෙලෙසින් දිවයින අද ප්‍රධාන පිටුවේ උපුටා දක්වා තිබෙන්නේ. ඉතින් ඒ අනුව එහි දක්වා තිබෙන්නේ මෙය යම්කිසි
කප්පාදු කිරීමේ උත්සාහයක් තිබෙන බවයි රජයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන් වෙත වාර්ෂිකව ලබා දෙන නත්තල්ලා අලුත් අවුරුදු උත්සව අතිකාරම් දීමනාව මෙවර ලබා නොදීමට ගෙන ඇති තීරණය අවලංගු නොකරන්නේ නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන්ට දීප්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සිදුවන බව සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත පෙරේදා ලිඛිතවම දැනුම් දී තිබෙන බව තමයි අද දිවයින පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින. ඉතින් කෙසේ වෙතත් ඔන්න උත්සව සමයේදී රුපියල් 10,000 සිට 50,000 දක්වා 0.625 වන ඉතාමත් අඩු පොලියක් යටතේ උත්සව දීමනාවක් විදිහට ණය මුදලක් ලබා දෙන්නට රජයේ සූදානමින් සිටින බව තමයි. ඉතින් මහා පොදු සාධකයේ විදිහට මේ ප්‍රවෘත්ති සියල්ලේම මැදින් දිවෙන්නා වූ හුය විදිහට දක්වන්නට තිබෙන්නේ. හැබැයි ඉතින් උත්සව සමයේ මේ දීමනාව ලැබුණත් උත්සව සමරන්නට හැකියාවක් තිබෙනවාද කියා තමයි විමසන්නට වෙන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍යාංශ කියා සිටින්නේ අපි සාමාන්‍යයෙන් shopping යනවායි කියලා ඒ විදිහට කඩසාප්පු ගානේ සංචාරය කිරීම කරන්නට එපා. ඊට පස්සේ පිරිස් එක්කවසු වෙලා නත්තල හෝ අලුත් අවුරුද්ද සමරන්නට විවිධ සාධ සංවිධානය කරන්නට එපා. ඉතින් ගෙදර ඉන්න සමාජිකයන් සමග අම්මා තාත්තා දුව පුතා අච්චි සීයා මේ කට්ටිය එක්ක මේ උත්සවවලට සහභාගී වෙන්න මෙවර කැපකිරීම කරන්නට කියලා තමයි සෞඛ්‍යාංශ සහ නිසි බලධාරීන් ඉල්ලා සිටින්නේ. ඉතින් මේ උත්සව දීමනා ලබා ගත්තත් ඒ සෞඛ්‍ය නිර්දේශ වලට අවනතව තමයි උත්සව සමරන්නට වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සැමරීම් කරන්නට සෞඛ්‍ය නිරෝධායන නීති නොතකා හරින ලද පිරිසක් පිළිබඳව ලංකාදීපයේ අද සිරස්තලයක් පළ කරනවා. පාටියට කඩා වැදුණු PHIලා හෝටල් හිමි ඇතුළු 47ක් නිරෝධායනයට දමති කියලා තමයි ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය ඔස්සේ වාර්තා වන්නේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වසර අවසානයේ වන විට මඩකලුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක විනෝද උත්සවයක් පැවැත් වූ හෝටලයේ හිමිකරු සහ එම වැඩසටහන සංවිධානය කළ පෞද්ගලික ආයතන 46 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කළ බව කල්ලඩිය ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් අමිර්තාබ් මහතා සඳහන් කරනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පෙරේදා රාත්‍රියේ මෙම උත්සවය පවත්වා ඇති අතර උත්සවය අතර වාරයේ එම අවස්ථාවට ගිය සෞඛ්‍ය නිලධාරීන් හා කාත්තන්කුඩු පොලිසිය නිලධාරීන් හෝටලයේ හිමිකරු සේවකයන් සහ සහභාගී වූවන් ඇතුළු 47 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බව වැඩිදුරටත් පුවත්පත කියනවා. හැබැයි ඉතින් කෙනෙකුට අහන්න පුළුවන් මේ උත්සවයට මේ සාදයට රාත්‍රී ප්‍රිය සංഭാෂණයට 47යි සහභාගී වුණේ. හැබැයි අර අයවැය ලේඛන ඉදිරිපත් කළින් අනුතුර පැවැත්වුණු සාම්ප්‍රදායික කතානායකවරයාගේ ප්‍රිය සාදයකට 300කට විතර ආරාධනා කරලා තිබුණා. ඒකට මේ PHI මහත්වරුන් කඩා පැන්නේ නැද්ද කියලා කෙනෙකුට විමසා සිටින්නටත් සමහර විට හැකියාවක් තිබෙනවා වන්නට පුළුවන්. අපි එතනින් යන්නට සූදානම්. දැන් අද පුවත්පත් වාර්තා කරනවා විශේෂයෙන්ම මහර බන්ධනාගාරයේ ආශ්‍රිතව ඇතිවුණු සිදුවීම් පිළිබඳව. ඉතින් අභිනවයෙන් මේ බන්ධනාගාර සම්බන්ධයෙන් පත්වුණු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. මේ මහර බන්ධනාගාරයේ මියගිය 11 දෙනාගෙන් කිසිවෙකු වෙඩි වැදීමෙන් මිය ගිහිල්ලා නැහැ. ඔවුන් අතර අන්‍යෝන්‍ය වශයෙන් ඇති වුණා වූ වල ද්වන්ද සටන්වල ප්‍රතිඵලයක් විදිහට තමයි ඔවුන් මිය ගියේ කියලා. හැබැයි විශේෂඥ වාර්තා ඉදිරිපත් වුණාම විශේෂයෙන්ම අධිකරණය හමුවට ඒවා ඉදිරිපත් වුණාම ඒ ප්‍රකාශය හරි නැහැයි කියලා නිවැරදි නැහැයි කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ මහර 4 දෙනෙක්ම මැරුණේ වෙඩි වැදිලා. විද්වත් කමිටු වාර්තාව අධිකරණයට කියයි සිරුරු භූම දාණයට කළ ඉල්ලීම ඉවතට මියගේ අනෙක් 7 දෙනාගේ වාර්තාව පසුවට කියලා. ඒ අනුව මහර බන්ධනාගාර ගැටුමේදී රැඳුවන් සිව් දෙනෙකු මිය ගොස් ඇත්තේ වෙඩි ප්‍රහාර වලින් බව පශ්චාත් මරණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි විද්වත් කමිටුව වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත ඊයේ දැනුම් දී තිබෙනවා. එහි වැඩිදුරටත් දක්වන බන්ධනාගාරයේ එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසා සිදු මරණීය තුවාල හේතුවෙන් එම රැඳුවන් සිව් දෙනා මිය ගොස් තිබෙන බව බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳුවන්ගේ පශ්චාත් මරණ සිදු කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව සිය වාර්තාව මගින් අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. එම රැඳුවන් සිව් දෙනාගේ සිරුරු භූම දානය කිරීමට අවසර දෙන්නයි ඔවුන්ගේ ඥාතීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කරයි කියලා මෙහි දක්වලා තිබෙනවා. හැබැයි මේ හරිද කියන එක විමසන්නට වෙනවා. විශේෂයෙන්ම මේ 4 දෙනා සම්බන්ධයෙන් භූම දානය කිරීමට තමයි නියෝග කරයි කියලා ඊයේ තොරතුරු වාර්තා කරලා තිබුණේ. කෙසේ වෙතත් අද පුවත්පතත් කියනවා මහර රැඳවියන් සිව් දෙනෙක් මිය ගොස් ඇත්තේ වෙඩි තැබීමෙන් වූ තුවාල නිසා. පංචපුද්ගල කමිටු වාර්තා කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය අධිකරණයට දැනුම් දෙනවා. නිරෝධායන පනතට අනුව දේහ ආදාහනය කිරීමට අධිකරණය තීන්දුව කරයි කියලා වැඩිදුරටත් අද පුවත්පත මෙලෙසින් වාර්තා කර තිබෙනවා. ඉතින් ඒ නිසා මහර බන්ධනාගාරය තුල ඇති වූ කලබලකාරී තත්ත්වයේ හේතුවෙන් ආදාහනය කිරීමට අධිකරණය විසින් අවසර ලබා දුන් රැඳවියන් සිව් දෙනා මිය ගොස් ඇත්තේ එම ගැටුමේදී සිදු
වෙඩිතැබීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් බව මේ පිළිබඳව සෙවීමට පත් කළ පංච පුද්ගල කමිටුව වාර්තා කර ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාලා ජයරත්න මෙනවිය වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ දිනේදී දැනුම් දුන් තොරතුරු තමයි අද පුවත්පත මෙලෙසින් වාර්තා කර සිටින. ඉතින් මේ කොරෝනා තත්ත්වයත් සමග ඇති වුණු අතුරු ඵල මේ කැරළි ඇතිවන්නේ ඒ වගේම මේ රැඳවියන් පිළිබඳව බොහෝ දේවල් වාර්තා කරන්නට සිදුවේ. ඒ නිසාවෙන් වෙනකක් තබා රටේ තිබෙන්නා වූ නීතිය පවා සංශෝධනය වන්නට මේ වෛරසය එක් හේතුවක් වෙලා තිබෙන. ඔබ දන්නවා ග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයකින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනයේ නියම වීමට හේතුවක් බව. නමුත් එයත් සංශෝධනය වන්නට යනවා ග්‍රෑම් 5 දක්වා. ඉතින් මේ සියල්ලම අතුරු ප්‍රතිඵල විදිහට තමයි කියන්නට වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අතුරු ප්‍රතිඵල පිළිබඳව කතා බහ කරද්දී මේ ගමනාගමනය පිළිබඳව එහෙම නැත්නම් COVID-19 වෛරසය හේතුවෙන් මේ බස් ගමනාගමනය එහෙම නැත්නම් පොදු ප්‍රවාහන සේවාවන් පිළිබඳව විශේෂ වෙනස් කිරීම් සිදු කරන්නට වුණා. ඒ පිළිබඳවයි මේ සටහන. කොවිඩ් දෙවැනි රැල්ලේ ව්‍යාප්තියත් සමඟ රජය සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවක් නිකුත් කළ අතර ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ තුළ නිසි පරතරය තබා ගනිමින් මගින් සංඛ්‍යාව ආසන ගණනට සීමා කළ යුතු බවට නියෝග කළා. එහෙත් එලෙස මගින් අඩු සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් සේවාව පවත්වාගෙන යා නොහැකි නිසා ගාස්තු වැඩි කරන්නයි පෞද්ගලික බස් සංගම් ඉල්ලා සිටි අතර ඒ අනුව රජය නොවැම්බර් 11 වනදා සිට බස් ගාස්තුව ඉහළ නැංවුවා. නමුත් මේ වන විට දක්නට ලැබෙන්නේ වැඩි කළ බස් ගාස්තුව අය කළත් බස් රථ පිරෙන්නට මගින් ප්‍රවාහනය කෙරෙන ආකාරයයි. ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා කියලා දන්නවද? දන්නවා මේ මහත්තු නගිනවනේ මිනිස්සු දැන් මේ මෙච්චර සෙනග අරන් යන්නේ බස් වල. ඔයගොල්ලෝ ගයිඩ්ලයින් එක දීලා නේද? ඇයි මෙච්චර සෙනග අරන් යන්නේ? මේ දැන් සෞඛ්‍ය නීති වලට බස් එක කොහොමද වැඩ ඇත්තටම? වෙන්නේ නැහැ ඉතින් මම නැගින්න ඉන්නේ ඒක. මොකද නම් කට කපලා පාටවල නෑ මම ආපු අදීත් එකේ දෙන්නෙක් හිටියා හිටගෙනත් හිටියා. මේ අනුව බලන විට දැන් සිදුවී ඇත්තේ බස් ගාස්තු වැඩිවීම මිස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම නොවේ. අපි යෝජනාව ඉදිරිපත් කළේ ආසන සංඛ්‍යාවෙන් හරි අඩකට බස් රථවල යන්න ඉඩ සලසන්න එම ගාස්තුව අද සුභෝභෝගී ගාස්තුව ලබා දෙන්න කියලා. නමුත් මෙතන අපි දැක්ක දිගින් දිගටම ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කළේ පරිදි වැටහීමක් අරගෙන ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය පරිදි නිර්ණායකයන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා බස් රථවල යනකොට ඒ ආසාදිතයන් ළඟින් බාඩලා යනකොට කොවිඩ් හැදුනාම ඒ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයත් ප්‍රවාහන අමාත්‍යාංශයත් ගන්න ඕන. බස් රථවල බෙලෙස මගින් ප්‍රවාහනයෙන් සිදුවන්නේ සාමාන්‍ය මගී ජනතාව අවධානමේ හෙළීම නොවේද? මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන් ගන්නා පියවර කුමක්ද? අපි ලීසින් සහන දීලා තියෙනවා. සියලුම ලොග් ෂීට් චාර්ජස් දඩ මුදල් මේවා අය කරගන්න එපයි කියලා අපි කියලා තියෙනවා. මේක අපව වහලා දාන්න සිද්ධ වුණොත් මොන ගාස්තුවටවත් දුවන්න හම්බෙන්නේ නැහැ බස් රථ. ඒ නිසා කරුණා කරලා මේ නීති පිළිපදින්න තමන් වැඩිපුර මුදලක් ගෙවලා යන නිසා ඒ බස් රථය තුල හිටගෙන මගින් ප්‍රවාහනය කරනවා නම් තදබදයක් ඇති වෙන ආකාරයේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් මගීන්ටත් අයිතියක් තියෙනවා මැදිහත් වෙලා මේට විරෝධය දක්වන්න. ඒ අංකෙත් එක දැනුම් දුන්නොත් අපි පරීක්ෂණ කරන්නේ බස් රථයේ මාර්ග බලපත්‍රයේ අත්හිටුව. දිගින් දිගටම මේ තත්ත්වයේ පවත්වාගෙන ගියොත් අපි නැවතත් මූලික ගාස්තුවට ගාස්තු අඩු කරනවා විතරක් නෙමෙයි අඩු කරලා අපි ආසන ගානට පමණ ප්‍රවාහනය කළ යුතුයි කියන නීතිය නැවත අපි ගෙන එනවා. දැන් රජය විසින් එහෙම නැත්තං නිසි ඒ බලධාරී නිලධාරීන් විසින් යම් යම් තීන්දුව තීරණ ගනු ලබනවා පොදු ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා වුන්ට යම්කිසි සහන සලසන්නට. නමුත් ඇත්තෙන් මේ සහන ලැබෙන්නේ කාටද කියලා තමයි විමසන්නට වෙන්නේ. දැන් මෙතනදිත් බස් ගාස්තු සංශෝධනය කරන ලද්දේ අඩු මගීන් ප්‍රමාණයක් ඒ මීටර එකක් නැත්තම් මීටර් භාගයකවත් දුර පවත්වා ගනිමින් මගින් ප්‍රවාහනය කරන්නට. ඉතින් වැඩි බස් ගාස්තු ප්‍රමාණයක් ලබා ගනිමින් අර පොල් පටවන ක්‍රමය ඒ විදිහටම ගෙන යන එක කරනවා නම් කාටද කියන්නේ නේද? ඉතින් ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. මේ වගේවල් දිගින් දිගටම වෙනවා. රජයේ විවිධ තීන්දුව తీරන ගන්නවා වන්නට පුළුවන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා. හැබැයි ඒ වලින් මඩිය තර කරගන්නේ වෙන පිරිසක්. දැන් චෝදනාවක් නැගුණා සීනි සම්බන්ධයෙන්. සීනි පිළිබඳව රුපියල් 50ට තිබුණු බද්ද 125 දක්වා අඩු කිරීම නිසා සීනි කිලෝ එකක් රුපියල් 85ට පාරිභෝගිකයන් අතට පත්විය යුතුයි කියලා. නමුත් එහෙම පත් උනේ නැහැ. එතකොට රුපියල් 47යි රුපියල් 49.75ක මුදලක් කාගෙද සාක්කුවට යන්නේ හැම කිලෝ එකකින්ම කියලා විමසා සිටින්නට වෙනවා පොදු ජනතාවට ඒක ලැබෙන්නේ නැත්නම්. ඉතින් ඒ වගේ තමයි දැන් මේ බස් අපි දන්නේ හරියටම එහෙමද කියලා එහෙම තමයි විපක්ෂය චෝදනා කරන්නේ. ඉතින් බස් සම්බන්ධයෙන් කතා බහ කරත් බස් ගාස්තු සංශෝධනය කළා බස් ගාස්තුවේ මිල වැඩි කරලා එහෙම තියෙද්දි මගියා ඒ මිල ගෙවනවා. හැබැයි
යන්නට වෙන්න පොල් පැටව්ව වගේ තදබද වෙලා කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම බඩු මිල ගැනත් කතා කරපු නිසා අගමැතිවරයාගේ ප්‍රකාශයක් අපි අද දිවෙන පුවත්පතේ දකිනවා. වැඩි මිලට බඩු වික්කොත් සමාවක් නැහැ. ඒ අනුව වෙළඳුන්ගේ ගසා කෑම නතර කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්න අතර පාරිභෝගික අධිකාරී වැටලීම් ඒකකයට කළ නියෝග අනුව එම වැටලීම් දැනටමත් ක්‍රියාත්මක කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කරන ප්‍රකාශයක් තමයි මේ දක්වා තිබෙන්නේ. වැඩි මිලට බඩු වික්කොත් සමාවක් නැහැයි කියලා අගමැතිවරයා සඳහන් කර සිටිනවා. අපි එතනින් යන්නට සූදානම්. දැන් ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ එහෙම නැත්නම් උපරමාධිකරණ සංකීර්ණයේ ඇති වුණා වූ ගින්න පිළිබඳව විපක්ෂයේ මේ දවස්වල දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් පසුවනවා. මව්බිම කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගින්න ගැන සජිත් විධිමත් පරීක්ෂණයක් ඉල්ලයි කියලා. එනවා සජිත් ප්‍රේමදාස මහතා අපි දැක්කා ඒ ස්ථානයට ගිහිල්ලා ස්ථානීය පරීක්ෂාවක් කළා. ඊට පස්සේ මාධ්‍යවලටත් ආමන්ත්‍රණයක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණ පරීක්ෂණය ඇති වූ ගින්න සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරනවා. උපරමාධිකරණයේ ඇති වූ ගින්න පිළිබඳව නිවැරදි විධිමත් පරීක්ෂණ පවත්වලා ගින්න ඇතිවීමට හේතු අවබෝධ කර ගැනීම වැදගත් වෙනවා. නිලධාරීන් පවසන ආකාරයට ගින්නේ නවම හානියක් තමයි වෙලා තිබෙන්නේ කියලා විපක්ෂ 나යකයා කියනවා. මහ විනාශයක් වීමට පෙර මෙම ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ගිනි නිවන හමුදාවේ සහ අනිකුත් නිලධාරීන් සියලු දෙනාටම තම ප්‍රශංසාව හිමි වන බවයි ප්‍රේමදාස මහතා කියන්නේ. ඒකම අද දිනවින පුවත්පතේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නායක්කාර මහතාගේ ප්‍රකාශයක් පළ කරනවා. ගින්න සුළුවෙන් හිතන්න බෑ කියලායි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. මේ ගින්න පිටුපස්ස සැඟවුණු අරුතක් තිබෙන්නට පුළුවන් කියලා මනුෂ්‍ය නායක්කාර මහතා සඳහන් කරනවා කියලා පුවත්පත කියා සිටිනවා. කෙසේ වෙතත් මේ උපරමාධිකරණ සංකීර්ණයේ ආශ්‍රිතව ඇති වූ ගින්න පිළිබඳව දැක් වූ අදහස් කිහිපයක එකතුවක් මේ. ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙම ලිපිගොනු වලට හානියක් සිද්ධ වෙලා නැහැ. අබලි ද්‍රව්‍ය රැස් කරන ස්ථානයක තමයි මේ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. පක්ෂේ චෝදනා ඉන්න පුළුවන් මේක දැන් හිතාමතාගෙන තියෙනවා. ඔය දැන් ඇත්තටම අපේ වාසනාවට රටේ වාසනාවට ඒකේ එහෙම හානියක් වෙලා නැහැ. නැත්නම් ඉතින් දැන්ට මම දන්නවා විපක්ෂය අපිට යම් දේවල් සමාජ මාධ්‍ය ජාලාවල කියන්න පටන් අරන් තියෙනවා. එහෙම කිසිදු ආකාරයක ප්‍රධාන නඩු වලට හානි වෙන ආකාරයක කිසිදු හානියක් වෙලා නැහැ. අපි දැක්කා උපරවාදීකරණ සංකීර්ණයේ ගින්න. මෙම ගින්න සාමාන්‍යයෙන් ස්වභාවික ඇතිවෙච්ච දෙයක්ද නැත්නම් යම්කිසි කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියන එක රටේ ජනතාව දැනගන්න ඕනේ. ඒ සඳහා රටේ ජනතාවට සත්‍ය තොරතුරු ලබා දෙන්න ඕනේ. නඩුවට ගන්න විදියක් නැහැ. මොකද නඩුවට ගන්න නම් ඒ වගේ තියෙන ෆයිල්ස් ටික විනාශ වෙන්න ඕනේ. කිසියම් වෙලාවක ඒ ෆයිල්ස් ටික විනාශ වෙලා නැහැ. ඒවා ඊටාම සුරක්ෂිතව තියෙනවා. රටක ආණ්ඩුවකට වුණා නැහනේ. රටේ ශේෂ්ඨාධිකරණයට ගිනි තියන්නේ. කවුද ඒ වැඩේ කරන්නේ? මේ ඇති වුණ ගින්න පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ වගේම කිසිදු ආකාරයේ නඩු ප්‍රමාද වීමකට හෝ නඩු යට ගැසීමකට මේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ කියන එක මේ වෙලාවේ කියන්න ඕනේ. විපක්ෂයේ විසින් මේක දේශපාලනීකරණය කරලා ආණ්ඩුවේ වරද්දක් කියලා නඩුවලට සම්බන්ධ ලිපිගොනු පිටුවා කියලා විශාල මතයක් ඇති කරන්න උත්සාහ කරා. අන්තිමට මේක හොයා බැලීමෙන් දැක්ක මේක අබලි ද්‍රව්‍ය තියෙන කාමරයක් ගිනි අරගෙන අපි හැමෝටම ප්‍රත්‍යක්ෂ වුණා. නමුත් විපක්ෂයෙන් මේක ලොකු බිල් එකක් මවන්න සූදානම් වුණා. මේක තමයි විපක්ෂයේ සුපුරුදු වැඩසටහන. අද මව්බිම් පුවත්පත කියන අබ්දුල්ලා අද දක්වා රිමාන්ඩ් කියලා විශේෂයෙන්ම සතොස ආයතනයේ වාහන අන්තවාදීන් වෙත ලබා දුන්නායයි කියන චෝදනාව මත තමයි ඔහු අත්අඩංගුවට පත්වන්නේ තවත් පුද්ගලයෙකු සමගින්. ඉතින් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ඉක්බිතිව තමයි මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ. පසුගිය ආණ්ඩුව සමයේ සතොස ආයතනයේ වාහන අවභාවිතා කළායයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහමඩ් මහරූෆ් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඊයේ නියෝග කළා. එමෙන්ම මෙම සැකකරුවන් අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්තුමිය වැඩිදුරටත් නියෝග කළා. අධිකරණ බල ප්‍රදේශය එහෙම නැත්නම් ජුරිස්ඩික්ෂන් එක පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙලා තමයි මෙලෙස අද දක්වා රිමාන්ඩ් කළා. ඊට පස්සේ කොටුව අධිකරණයට ඉදිරිපත් කරන්නට කියලා ඇය නියෝග කළා තිබෙන්නේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මොහමඩ් මහරූෆ් සහ මාතලේ පදිංචි මොහමඩ් අස්ලාම් යන අය මෙලෙස මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. සැකකාර හිටපු මන්ත්‍රීවරයා සතුස ආයතනය සඳහා කල්බදු පදනම යටතේ ලබාගත් වාහන 3ක් අවභාවිතයට ලක් කර ඇති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. එහිදී එක් වාහනයක් සඳහා රුපියල් 1,95,000ක මුදලක් මාසිකව කල්බදු වශයෙන් ගෙවා තිබෙන බවත් මෙම සැකකරු වාහන 3ක් නීති විරෝධී ලෙස භාවිත කිරීමෙන් රුපියල් 12,000ක පමණ මුදලක් අවභාවිත කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු සැලකර සිටියයි කියලත් මව්බිම පුවත්පත කියන තින අන්තවාදීන් පිළිබඳවත් මේ නඩුවේදී කියවෙනවා. ඉතින් පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරුවෝ තවමත් නිදැල්ලේ කියලා චෝදනාවක් නැගෙනවා. මේ චෝදනාව අද ලංකාදීපයේ ප්‍රධාන පිටුවීම පළවෙනවා. අගරදුගුරු සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් තමයි කියන්නේ මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරුවන් තවමත් නිදැල්ලේ සිටින බව. ඉතින් නිකුත් වසරේ පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල වී මාස 20ක් ගත වුවත් එය සැලසුම් කළ මහා මොලකරුවන් නීතිය ඉදිරියට පැමිණීමට වගකීම් යුත්තන් අදටත් අපොහොසත් වී ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති
සභාපති ජේ වින්ස්ටන් සහ මහලේකම් ඇන්තනි ජයකොඩි යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මේ පිළිබඳව දක්වා තිබෙනවා දීර්ඝ නිවේදනයක්. එයින් දක්වා තිබෙන්නේ මේ උතුම් සංස්කෘතික දිනයකදී එල්ල කරන ලද මේ ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධ මහමොලකරුවන් තවමත් සුවසේ එහෙ මෙහි ඇවිදමින් නිදැල්ලේ සමාජයේ සිටින බවයි. ඒකම දැන් ඊයේ දිනේදී අප දැක්කා අගරදගුරු තුමානන් අගමැතිතුමා හමුවනවා. ඉතින් ඒ පිළිබඳවත් අද පුවත්පත් තොරතුරු වාර්තා කර සිටිනවා. ඒ එක සිරස්තලයකින් කියවෙන්නේ පාස්කු ප්‍රහාරයේදා වින්දිතයන්ට සලසන සහන සැලසීම ගැන අගරදගුරු ප්‍රසාදය කියලා. ලංකාදීපේ මේ තොරතුර වාර්තා කර සිටිනේ පාස්කු ඉරිදා ප්‍රහාරය පීඩිතයන්ට සහන දුන්නාට අගරදගුරුතුමන්ගෙන් අගමැතිට පැසුසුම් කියලා. පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් විපතටපත් වූ පවුල්වලට සහන සැලසීම සම්බන්ධයෙන් තමයි අතිඋතුම් මැල්කම් කාදිනල රංජිත් අගරදගුරුතුමන් මේ විදිහට අගමැතිතුමාට සිය ප්‍රශංසාව පළ කර සිටි. අග්‍රාමාත්‍යතුමනි මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය සහ ප්‍රශංසා පුද කර සිටිනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව අපි ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න අපි උත්සාහ කරන මේ වැඩපිළිවෙලට අපිට දුන්නු සහයෝගය පිළිබඳව ඔබතුමාගේ රජය සහ අතිගරු ජනාධිපතිතුමාගේ මැදහත් වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදු වෙයි කියලා අපි ලොකු බලාපොරොත්තුවක් ඔබතුමා කෙරෙහි තබා තිබෙනවා. කෙසේවෙතත් අගරක්ද ගුරුතුමන් පවා මීට කලින් අවස්ථාවකදී සඳහන් කළේ දැන් දේශපාලඥයන් ඊට පස්සේ විවිධ නිලධාරීන්ගේ මේ නොසැලකිලිමත් භාවය එහෙම නැත්නම් මේ පිළිබඳව බරපතල ලෙස නොසැලකීම පිළිබඳව පමණක් අවධානය යොමු වෙමින් තිබෙන සයක් දැක ගන්නට තිබෙනවා. හැබැයි මේ බෝම්බ හදන්න, බෝම්බ අටවන්න, බෝම්බ පුපුරවන්න කටයුතු කරපු මේ ම්ලේච්ඡයන් සම්බන්ධයෙන් නීතිය තවමත් නිහඬද කියලා තමයි බොහෝ දෙනා විමසා සිටින්නේ. ඉතින් හැබැයි අද මව්බිම පුවත්පත කියනවා පාස්කු ප්‍රහාරයේ 33 දෙනෙකුට මිනිමෙරුම් චෝදනා යටතේ නඩු කියලා. රියද් මිලාර් සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් තමයි මෙලෙසින් මේ ප්‍රවෘත්තිය වාර්තා කර සිටින්. ඉතින් ඒ අනුව මේ නඩු කටයුතු ඉදිරියේදී ඉක්මනින්ම ක්‍රියාත්මක වේවි කියා විශ්වාසය තබමු. 300ක පමණ පිරිසකට මරු කැඳවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලිසියෙන් අත්අඩංගුවටගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනිමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර මහතා මල්වතු අස්කිරි උබේ මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙන මහමුවේ ප්‍රකාශ කර සිටියා. බෝම්බ පුපුරවා ගැනීමේ සිදුවීම් 8කට අදාළව පොලිසිය විමර්ශන කර ලිපිගොනු 8ක් නීතිපතිවරයාට බාර දී තිබෙන බවයි මහතා කියන්නේ. ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව සරත් වීරසේකර මහතා ඊයේ මල්වතු අස්කිරි උබේ මහා විහාර වෙත ගොස් එම පාර්ශවයන්ගේ මහානා හිමිවරුන් දෙනම බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් ඉක්බිතිව මේ ප්‍රකාශය කරයි කියලයි තිබෙන්නේ. ඒකම සරත් වීරසේකර මහතා කරන ඉතාමත් ආందోලනාත්මක ප්‍රකාශයක්. මේ ප්‍රකාශය අපි වගේ කරා නම් එහෙම සමහර විට රහස් පොලිසියෙන් ඇවිල්ලා කටුත්තරයක් ගන්නටත් තිබ්බා. අද දිවයින පුවත්පත කියනවා පොලිසියේ 10%ක් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හවුල් කියලා. පොලිසියේ 10%ක් බරපතල ප්‍රකාශයක් සහ බරපතල ප්‍රතිශතයක් පොලිසියේ 10%ක් මද්‍රව්‍ය ජාවාරමට හවුල්. ඇමති සරත් වීරසේකර යනුවෙන් තමයි මේ සිරස්තලයේ කියවෙන්නේ. ඒ අනුව පොලිසියේ 10%ක් වැනි පිරිසක් මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ බව මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා කියනවා. මෙම පිරිස ගැන බුද්ධ්‍යංශ මගින් විමර්ශනය කරන බව පැවසුවේ මහතා ඔවුන්ට එරෙහිව නීතිමය පියවරගෙන සේවයෙන් නිරපන බවත් කියනවා. ඒ වගේම එවැනි පොලිස් නිලධාරීන්ගේ වත්කම් සොයා බලන බවත් ඇමතිවරයා සඳහන් කරනවායි කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් ඒ නිලධාරී මහත්වරුන්ගේ වැටුපයි ඉන් අනතුර ඔවුන් භුක්ති විඳින්නා වූ සුඛ විහරණයි පොඩ්ඩක් සමපාත වෙනවද කියලා හොයලා බැලුවාම හොඳ පාරක් කපා ගන්නට පුළුවන් කවුද මේවාට සම්බන්ධ කියලා. අද මව්බිම් පුවත්පතේ 8 වන පිටුවේ පළවනවා සුවිශේෂී ප්‍රකාශයක්. මේ ප්‍රකාශය කරනු ලබන්නේ බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ ලේකම් විදිහට ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ විසින්. උන්වහන්සේ කියනවා පළාත් සභා ඡන්දයක් මේ වෙලාවේ අවශ්‍ය නොමැති බව. අපි යෝජනා කරන්නේ සියලු දෙනා එකවන්ව සමගින් සිටින රටක්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් සැකසුණු බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩල යෝජනා කෙටුම්පත් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්කාසු වෙමින් තමයි ත්‍රිකුණාමලේ ආනන්ද අපේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ
ප්‍රකාශය කරනු ලබන්නේ. ඉතින් එහිදීම දිව්‍යාගහ යසස්සී හිමියන් කරන ප්‍රකාශයකුත් දක්වනවා. උන්වහන්සේ කියන්නේ ජාති භේද ආගම් භේද පස කළා සියලු දෙනා එකට එක්විය යුතුයි කියලා. කෙසේ වෙතත් මෙහිදී කෙරෙනා වූ සුවිශේෂී ප්‍රකාශයක් විදිහට මහා සංඝරත්නයේ මේ පළාත් සභා ඡන්දය මේ වෙලාවේ අනවශ්‍ය බව සඳහන් කරන සයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් අපි දක්වා අභයාරාමේ නායක ස්වාමින් වහන්සේ ඊට පස්සේ ඇල්ලේ ගුණවංශ නායක ස්වාමින් වහන්සේ ඒ වගේම මහාචාර්ය මැදගොඩ අබේතිස්ස නායක හාමුදුරන් වහන්සේ මේ ආදී වූ බොහෝ ප්‍රකට ස්වාමින් වහන්සේලා රාශියක් දැන් ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින් වහන්සේ මේ පළාත් සභා මේ අවස්ථාවේදී අනවශ්‍ය බවට මේ මොහොතේදී දැවෙන ප්‍රශ්නයක් නොවන බවට උන්වහන්සේලා අවවාද අනුශාසනා කරන සයක්. කෙසේ වෙතත් ඉතින් පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේදී මේ පක්ෂ අතර සමගිය එහෙම නැත්නම් සන්දාන අභ්‍යන්තරයේ සමගිය පිළිබඳවත් අවධානය යොමු කරන්නටම සිදුවේවි. දයසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා කියන්නේ කුඩම්මගේ සැලකිලි කරොත් නම් ඉදිරි මැතිවරණවලදීත් එය බලපාන්නට පුළුවන් කියලා. මේ ආණ්ඩුව හදන්න මහන්සි වෙච්ච පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාය සභා මන්ත්‍රීවරුන්ට මීට වඩා ශක්තියක් මේ ආණ්ඩුවෙන් ලබා දිය යුතුයි. මේ අයව පැත්තට විසි කරලා වැඩ කරන්න බෑ. මොකද මේ අය තමයි ගිය ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී මේ ආණ්ඩුව ගේන්න විශාල කැපවීමක් කරපු අය. මොකද පක්ෂයක් විදිහට අපි නමට බෝඩ් ලෑල්ලකට මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සංවිධායකවරු විශේෂයෙන් විශාල කලකිරීමක ඉන්නවා. ප්‍රාය සභා මන්ත්‍රීවරු විශාල කලකිරීමක ඉන්නවා. අපේ අපේක්ෂකයෝ ඉන්නවා විශාල කලකිරීමකින් මේ ආණ්ඩුව ඔවුන් මේ සංවර්ධන ක්‍රියාවලට සම්බන්ධ කරගන්නේ නැහැ කියලා. ඒ නිසා අපි අධිකරු ජනාධිපතිතුමාගෙනුත් විශේෂයෙන් පොදුජන පෙරමුණේ නායකයන්ගෙනුත් අපි ඉල්ලන්න කැමතියි. කරුණාකරලා කෙලිගුණ සැලකීමේ ක්‍රියාවලිය දැන්වත් ඉෂ්ට කරන්න කියන කාරණේ තමයි අපිට මෙතනදී කියන්නේ. අපි හැමදාම කොවිඩ් කී හිටියට මේ COVID-19 වෛරසයට වඩා ජනතාවගේ ජීවිත බිලිගන්නා වූ මාරයෙක් ඉන්නවා. ඒ තමයි මගමරුවා. ඉතින් අපි දැක්කා අහිංසක දරුවන් දෙදෙනෙක් ඒ වගේම ඉපදෙන්නට මේ ලෝකයේ එළිය දකින්නට බලාගෙන හිටි තවත් දරුවෙක් ඉතාමත් අවාසනාවන්ත විදිහට මොරටුව ප්‍රදේශයේදී මිය ගියා. දැන් ඊයේ ඒ වගේ තවත් කනගාටුදායක තොරතුරක් වාර්තා වෙනවා. මොවුන් මතින් මත් වී හිටියයි කියලායි පොලිස් ආරංචි මාර්ගත් කියන්නේ. දිවයිනේ අද මුල්පිටුවේම ඉතාමත් සුන්දර අම්ම කෙනෙකුගේ දරුවෙකුගේ ඡායාරූපයක් පළ කරලා තිබෙනවා. හැබැයි තවදුරටත් මේ සේයාරුව සොඳුරු වෙන එකක් නැහැ. කඳුළු මතකයක් පමණක් වේවි. අම්මයි පුතයි යට කරගෙන කැබ්රියක් ඉගිල්ලේ දෙදෙනා එතනම මරුට අනුතුරෙන් පසු පලා ගිය හයක් දැලේ. පාදිනී අනුරාධපුර මාර්ගයේ බලල්ල ප්‍රදේශයේදී පෙරේදා කියන්නේ 15 වෙනිදා රාත්‍රී 7:30ට පමණ කැබ් රථයකට යටවීමෙන් 33 හැවිරිදි මවක හා ඇයගේ 3 හැවිරිදි පුතුව අනුතුර සිදු ස්ථානයේදී මිය ගොස් ඇති බව මහව පොලිස් රථවාහන අංශය උපුටා දක්වමින් පුවත්පත කියනවා. ඉතින් මහව ප්‍රදේශයේ සිදුවුණු මේ කනගාටුදායක තොරතුරු පිළිබඳව අද සියලුම පුවත්පත් වාර්තා කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ EM අයිරාංගනී කියන 33 හැවිරිදි මව සහ ඇගේ පුතුවන ධනුෂ්ක යොහාන් අවුරුදු 3ක පුංචි පුතෙක්. ඉතින් තම නිවස ඉදිරිපිට වෙළඳසලට ගොස් ආපසු නිවසට එමින් සිටි මවත් දරුවාත් මෙලෙස අනුතුරට ලක් වී තිබෙනවා. කුරුණෑගල සිට අධික වේගයෙන් පැමිණි සුදු පැහැති නවීන පන්නේ කැබ් රථය මවත් දරුවාත් අනුතුරට ලක් කිරීමෙන් පසු කැබ් රථයේ පැමිණි 7 දෙනෙකු එයින් බැස පලා ගොස් තිබුණු බවයි කියවෙන්නේ. ඉතින් බියර් කෑන් එහෙමත් තිබුණයි කියලා කියනවා. බොන්න ඕන නම් පැත්තකට වෙලා බීලා නිදා ගන්න නැතුව මේ වටිනා කියන ජීවිතවලින් ඒ මත පිට කරන එක කොයිතරම් සාධාරණද කියලා තමයි විමසා සිටින්නට වෙන්නේ. අපි එතනින් යමු ක්‍රීඩා ප්‍රේමීන් වෙනුවෙන් විනාඩියක් වෙන් කරන්න. ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ ගෝල් ගැඩියටර්ස් කණ්ඩායම ලකුණු 53කින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයේ කාසියේ වාසිය දුණු ජැෆ්නා ස්ටැලියන්ස් නායක තිසර පෙරේරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ඉනිම ඇරඹූ අවිෂ්කර් ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් ජැෆ්නා ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන්නා. සිව්වන කඩුල්ලට පිටියට එක් වූ ෂොයිබ් මලික් සහ ධනංජයද සිල්වා ජැෆ්නා ඉනිම ශක්තිමත් කළේ ලකුණු 69ක සමඳතාවයක් ගොඩනගා ගනිමින්. නායක තිසර පෙරේරා ජැෆ්නා ඉනිමේ අවසන් භාගයේදී පිටියට පිවිස පන්දු 14කදී නොදැවී රැස් කරගත් වේගවත් ලකුණු 39ත් සමගින් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 188ක් රැස් කිරීමට සමත් වුණා. ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණයි. ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වුණා.
of the My 11 Super. Ladies and gentlemen, now the Jaffna Stallions become one happy bunch of players. Congratulations to the Jaffna 20. Magnificent stuff. Look at those smiles. Lanka Premier League 2020. එරෙන් ක්‍රිකට් පිපාසය තාමත් සංසිදුනේ නැත්නම් 2021 ලබන අවුරුද්දේ ජූලි අගෝස්තු දක්වා සිටින්නට වේවි LPL දෙවන අධීර ක්‍රියාත්මක වන්නේ ඒ කාලයේදී කියලා තමයි ඊයේ දිනේදී නිල වශයෙන් නිවේදනය කෙරුණේ. එතනින් අපි යමු ඔබට මතකද මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද ගම්පෙරළිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමා පටයකට එක් කරා. එහි නන්දාගේ චරිතයට පණ පවුන ලද්දේ පුණ්‍යා හීන්දෙනිය. ඔබට අය මතක ඇති. අය දැන් ඉන්නේ ඉංගලන්තේ. ඇයි හිටපු ගමන් ඇයව අප සිහිපත් කරන්නේ කියලා බැලුවාම අද මව්බිම් පුවත්පත කියනවා පුණ්‍යා හීන්දෙනියටත් එංගලන්තයේදී කොවිඩ් එන්නත කියලා. ඉතින් ලංකාවේ හිටපු විශිෂ්ට ගණයේ චරිතාංග නිලියක් එංගලන්තයේ කොවිඩ් එන්නත් ලබා දීමේ ප්‍රථම අදියරේදී ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පිනියක වූ පුණ්‍යා හීන්දෙනිය මහත්මියටත් මෙසේ එමෙන්නත ලබා දීමට කටයුතු කළ තිබෙනවා. සිය Facebook පිටුවේ සටහනක් තබමින් අය සඳහන් කර ඇත්තේ කොවිඩ් එන්නත ලබා දීමේ ප්‍රථම අදියරේදී මෙම එන්නත ලබා ගැනීමට තමන්ට හැකි වූ බවත් ඉක්මනින් මෙම වසංගතය ලොවෙන් තුරන් වන ලෙස තමන් ප්‍රාර්ථනය කරන බවත්. ඉතින් පුණ්‍යා හීන්දෙනිය මහත්මිය මේ වන විට ඉංගලන්තයේ ලන්ඩන් නුවර තමයි ජීවත් වන්නේ. ශ්‍රී ලාංකේය සිනමාවේ මන් සලකුණු සනිටුහන් කළ කුරුළු බැද්ද, සිකුරුතරුව, ගම්පෙරළිය, පරසතුමල් හා රන්සලු ආදී චිත්‍රපට ඔස්සේ ඇය මෙරට සිනමා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පිනියක් කියලා තමයි දක්වා සිටින්නේ. ඉතින් නන්දලා අනුලලා සීලම දෙනාව සිහිපත් කරමින් තමයි අපි කොවිඩ් එන්නත ගැනත් කියා සිටියේ. ඉතින් ඒකම අද දිනමින පුවත්පතේ සිරස්තලයකට අපි යමු. STF මූලස්ථානයේ රාජකාරියක් නැති ලොක්කන් නිසා කොට උඩ වැඩ කියලා වැඩ කොට උඩ කියලා කියනවා. නිලධාරීන් 64කට රථ දෙක බැගින් රියදුරන් 128ක් යොදවලා තවත් 10ක් එවන්න සැලසුමක්. මාසයකට ඉන්ධන ලීටර 250ක් රාජකාරිවලට ඇත්තේ බසයක් හා ජීප්‍රියක් පමණයි කියලත් අද වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. කාටුන් බලන්නටත් තියෙන නිසා කෙටි විරාමයකින් පසුව හමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show. මුලින්ම හමුවමු මරිසිපාලව අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන පිටුවෙන් ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ කියනවා පහුගිය අවුරුදු කිහිපේ පළාත් සභා නෑ කියලා රටට පාඩුවක් වුණේ නැතිලු. මරිසිපාල කියනවා ඒ රටටනේ හාමුදුරුවනේ පළාත් සභා නැහැ කියලා පාඩු වෙච්ච කොච්චර ඉන්නවත්. ඉතින් මේ රටටනේ හාමුදුරුවනේ කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් දාසගේ කාටුනේ අපි බලමු. ඊයේ දිනේදී අලුත් සන්නාමයක් එක්ක ඔන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා ව්‍යාප්තිය ආරම්භ වුණා. ඉතින් මේ ව්‍යාපෘතියේ ව්‍යාප්තිය පිළිබඳව පූර්වව සවාගෙන සිටින්නේ අමාත්‍ය විමල් වීරවංශ මහතා වගේ කෙනෙක්. හැබැයි එතුමාගේ පරණ පුවරුවක් තිබ්බා ආර්ථික ඝාතකයා එපා කියලා. ඒක බිම වැටිලා තියෙනවා. ඒ දෙසද දන්නේ හිස කසමින් මේ ඈත සිට බලාගෙන සිටින්නේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා වගේ කෙනෙක්. ඒ එක්කම හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේනුත් ගුණවර්ධන ඇමතිතුමා ගැනමයි කියන්නේ. මුදල් අමාත්‍යංශ පාලනය කරන සර්ව බලධාරියෙක් ඉන්නවලු බං. 360ට ඇවිල්ලා එතුමා කියපු කතාවට අද හුරේරා කාටුනයක් අදිනවා. එයාට එකට වැඩි සර් IMF එක ලෝක බැංකුව එක්සීම් බැංකුව ADB ආදී වූ ලයිස්තුවක් කියාගෙන යනවා අද හුරේරා. මේ MD වීරරත්නගේ කාටුනේ අද සතොසෙත් බඩු ගිනි ගණන් කියලා ඔන්න කඩේ ගිහිල්ලා එන ගමන් අපේ ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් වගේ කෙනෙක් කියනවා. හැබැයි ඉතින් අර ඇඳු මේ යට කොටස නැහැ වගේ තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් ගුණවර්ධන මැතිනිය ඒ දෙස විමසිල්ලෙන් බලනවා. ඒ වගේම විශ්මයෙන් යුතුව දැස් බලා සිටිනවයි කියලයි වීරරත්න අද කියන්නේ. මේ පංකජ රුවින්දගේ සරදම කාටුනය හාල් මිල පාලනය කරන්නේ නැහැ කියලා බන්දුල කියනවා. අනේ සෑරුන්ද එනකොට නම් ඔහොම කිව්වේ නැහැ කියලායි පංකජත් කියන්නේ. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. හාල් සීයයි පොල් සීයයි ජනතාව කන්නේ පස්ත කියලා පෙරටුගාමින් අහනවා. ඉතින් උදරේම නිරාගෙන ආපු අපේ ඇමතිතුමෙක් කියන්නේ ඈ උන් ඔහොම අහන්නේ නෑ බං පස් කීයද කියලා දන්නවනම් පස් දැන් හාල් වලටයි පොල් වලටයි වඩා ගණන් කියලා පෙරටුගාමින් දන්නේ නැතුව ඇති. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනෙන් අපට මතක් වන්නේ හුණු වටේ කතාව දිනමිනේ කාටුනේ. මේක පැණි වටේ කතාව කියලායි ඔහු නම් කරන්නේ. පැණි වටේ මැද ජනතාව ඉඳවල එක පස්සකින් අපේ රාජ්‍ය ඇමතිනිය ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය වගේ කෙනෙකුත්
අනෙක් පසින් අපේ පවිත්‍රාදේවී වන්නේ ආරච්චි සෞඛ්‍ය ඇමතිතුමිය වගේ කෙනෙකුත් දෙපැත්තට අදිනවයි කියලායි කියන්නේ මේ පැණි වටයේ කතාව. මේ තලං ඒතුමාගේ කාටූනය ඔන්න අද ඒතුමානක් පේන්න නෑ හැබැයි සිරාමල්ලි ඉන්නවා. සිරාමල්ලි ඔන්න මොනවාදෝ පෙරනවා කසිපුනේ දෙයක්ෝ කියලයි ඔන්න රාලහාමිලා මෙතන තිප්පලට කඩාගෙන පනින්නේ. නෑ සර් අපි මේ තනිකරම දේශීය ඔසුවක් අපේ ඇමතිතුමාගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරනවා. එහෙනම් කමක් නෑ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ආරක්ෂාව අවශ්‍ය නම් අපිට කියන්න කියලායි රාලහාමි කියන්නේ. ඉතින් සිරාමල්ලේත් thank you sir කියලා කියනවා. අපි හමුවෙමු බෙම්පියාට අද කාවද මේ හමු වෙලා තිබෙන්නේ. තිස්සත් නායක කියනවා නව ව්‍යවස්ථාවෙන් සමග ජන බලවේගයේ නායකත්වය වසරින් වසර වෙනස් වෙනවලු. හැබැයි රනිල් මහත්තයා එතනට කඩා පැනලා කියන්නේ අනවශ්‍ය පණ්ඩිත වැඩනේ ඕවා කියලා. අවුරුදු 27ක් 28ක් 30ක් විතර එක දිගටම නායකත්වයේ හිටපු කෙනෙක්ට අවුරුද්දෙන් අවුරුද්ද නායකත්වය වෙනස් වෙන එක අනවශ්‍ය පණ්ඩිත කතාවක් විදිහට පේන්න පුළුවන්. මෙන්න රනිල් මහත්තයාවම තලංගම ජයසිංහ අද පලාමල්ලෙන් අඳිනවා. සර් ඔන්න සජිත් නියම ට්‍රක් එකට ඇවිල්ලා බෝඩ් උස්සන් පාරට බහැලා. පිස්සු වැඩක්. එහෙනම් අවුරුදු 50ක් ඔය වැඩේ කරපු ජනතා විමුක්ති පෙරමුණ තාම පාරේ ඉඳීද කියලායි වික්‍රමසිංහ මහත්තයා අහනවයි කියලා අද පලාමල්ලෙන් කියන්න. මෙන්න හසන්ත විජේනායකගේ කාටූනේ. ඉතින් අරුණ පුවත්පතේ කතුවැකියට යටින් පළවන කාටූනය අපි වෙනදාට සාමාන්‍යයෙන් චීනය සහ ඉන්දියාව දැවැන්තයන් විදිහට ඇන්දත් අද ඔවුන් දෙදෙනා ලදුරුවන් බවට පත් කළා. අපේ ජනාධිපතිතුමා වැඩිහිටියෙකු විදිහට ඇඳලා තියෙනවා. එතුමා හිස කසමින් බලාගෙන ඉන්නවා. ඉතින් දකුණු පර්යන්තයේ කියන සෙල්ලම් බඩුව චීන බබාට හම්බුණා. හැබැයි ඉන්දියාවේ බබාට නම් නැගෙනහිර පර්යන්තය හම්බුනේ නැති නිසා ඒ බබා අඬ ඒ පර්යන්තය ඉල්ලා සිටිනවයි කියලා සෙල්ලම් කරන්නේ වෙන මොකකටවත් නෙවෙයි සෙල්ලම් කරන්න ඉල්ලා සිටිනවයි කියලා හසන්ත කියනවා. අපි අවසන් වශයෙන් සුවාරිස්ගේ කාටූනය තෝරාගත්ත සිරකරුවන් වතුරත් ඉල්ලලාලු තියෙන්නේ කියලා අද ඔන්න දේශපාලකතුමා කියද්දි සුවාරිස් සහනවා රිවර්ස් පෙත්ත බොන්නද සර් කියලා. සුවාරිස්ගේ කාටූනයත් එක්කට එකම අද අපි දෙරණ අරුණින් සමුගෙන යනවා. Derana Aruna, Sri Lanka's breakfast show.